Hello, you are welcome to Unity and Smile English class. Learn English with Loku Teacher. Lesson 6. Today I am going to teach you prepositions. Do you know what's the preposition meant? It shows the relationship between two other words in a sentence, as well as it's placed before a noun. Therefore, it's called prepositions. Okay, today I will teach you what are the Sinhala meanings of the prepositions and how shall we place a preposition in a sentence. Wrong use of prepositions, omission of prepositions, as well as how shall we recognize the most relevant prepositions. Right, let's look at the board. මම අද ඔයාලට උගන්වන්න යන්නේ prepositions. Prepositions කියලා කියන්නේ සිංහලෙන් නිපාත පද. බලමු අපි මේ නිපාත පදවල සිංහල තේරුම මොනවද කියලා. on උඩ, in ඇතුළ, near ළඟ, under යට, before ඉස්සරහා, in front of ඉස්සරහා, behind පිටිපස්ස, with එක්ක සමග සහිත, without නැතිව රහිතව, at දී අසල ර, between දෙකක් හෝ දෙදෙනෙක් අතර මැද, among පිරිසක් අතර මැද, around වටේට, along දිගට දිගේ, above ඉහළින්, below පහළින්, by අසලින් ළඟින්, to වෙතට දෙසට, into ඇතුළට මතට, of ගෙන් යෙන් ගේ එහි, up උඩ උඩින් උඩට, upon මතු පිට උඩ. හොඳයි, ඔයාලා මේ පාඩමට එන්න පෙර මගේ මුල් පාඩම් ටික බලලා අවබෝධයක් අරගෙන මේ පාඩමට එන්න. මොකද මේ ප්‍රොපෝෂන් පාඩම පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් ඔයාලට ඒ පාඩම් වල ගන්න දැනුමින්. දැන් අපි බලමු ප්‍රොපෝෂන්ස් කොහොමද සෙන්ටෙන්ස් එකකට ප්ලේස් කරන්න කියලා. විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණාවක් තමයි noun එකකට පෙර තමයි අපි ප්‍රොපෝෂන් එක ස්ථානගත කරන්නේ. noun එකකට පෙර. එහෙමනම් දැන් බලමු මේ sentence එකේ සිංහල තේරුම කොහොමද කියලා. I am on the chair. මම ඉන්නවා පුටුව උඩ. We are in the room. අපි ඉන්නවා කාමරය ඇතුලේ. අපි ඉන්නවා කාමරය ඇතුලේ. She is near the house. ඇය ඉන්නවා නිවස ළඟ. නිවස ළඟ. The cat is under the chair. පූසා ඉන්නවා පුටුව යට. The boys are before the car. පිරිමි ළමයි ඉන්නවා කාරය ඉස්සරහා. The classroom is in front of the station. පන්ති කාමරය තියෙනවා ස්ටේෂන් එක ඉදිරි පිට. The bench is behind the desk. බංකුව තියෙනවා ඩෙස්ක් එක පිටිපස්සේ. The baby is with mother. බබා ඉන්නවා අම්මා එක්ක. නැත්නම් බබා ඉන්නවා අම්මා සමග. The pens are without the clips. පෑන් තියෙනවා කොපු නැතිව. එහෙම නැත්නම් රහිතව. They are at home. ඔයාලට පේනවා ඇති මේ ප්‍රොපෝෂන් එකට මම විශේෂයෙන්ම ඉරක් ගහලා තියෙනවා. at මේ ගැන මම මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔවුන් ඉන්නවා ගෙදර. ඔවුන් ඉන්නවා ගෙදර.
මේට වඩා මේ ගැන කියලා දෙන්න කරුණු තියෙනවා. මම මේ පාඩමෙන් පස්සේ ඉදිරියට ඒක විස්තර කරනවා. දැයි The student is between the teacher and the principal. The book is between two pens. මෙතනදී මම between වලින් වාක්‍ය දෙකක් හදලා තියෙනවා. ඇයි එහෙම කරලා තියෙන්නේ? මේ පළවෙනි එකේ ශිෂ්‍යයා ඉන්නවා ගුරුවරයා සහ විදුහල්පතිතුමා අතර මැද. මෙතන දෙන්නෙක් වෙනස් දෙන්නෙක් පෙන්නලා තියෙනවා. නමුත් මේ දෙවෙනි සෙන්ටෙන්ස් එකේදී පොත තියෙනවා පෑන් දෙකක් අතර මැද. එකම જાතිය නිසා එතෙන්ට අපි 2 කියලා යොදලා 2 pens කියලා පෙන්නලා තියෙනවා. අනිවාර්යයෙන්ම වෙනස් දෙන්නෙක් නම් අපි ඇන්දාලා ඒ જાති දෙක පෙන්වන්න ඕනේ. එකම જાතියෙන් නම් මේ විදිහට දෙකක් පෙන්වන්න ඕනේ. දෙක කියලා ලියන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම between එකේ අර්ථය තමයි දෙකක් හෝ දෙදෙනෙක් අතර මැද. ඊට වැඩි සංඛ්‍යාවක් මේකට දාන්න බෑ. වැඩි පිරිසක් දාන්න ඕනේ නම් ඔන්න ඊළඟට තියෙනවා the teacher is among the children. ගුරුවරයා ඉන්නවා ළමයින් අතර මැද. එතකොට ළමයින් කිව්වහම මෙතන පිරිසක් දෙකකට වැඩි ප්‍රමාණයක්. එහෙමනම් පිරිසක් අතර මැද කියලා පෙන්වන්න ඕනනම් අපි කාවද දාන්නේ among. The parents are above the children. දෙමාපියෝ ඉන්නවා ළමයින්ට ඉහළින්. The leg is below the hip. කකුල තියෙනවා උකුලට පහළින්. The women are around the well. ගැහැණු ඉන්නවා ළිඳ වටේට. මෙතනදී අපි මේ noun එක plural එකක් ගන්න ඕනි. වටේට කියලා පෙන්වන්න වෙන්නේ plural noun එකකින්. The vehicles are along the road. වාහන තියෙනවා පාර දිගේ එහෙම නැත්නම් පාර දිගට. එතනදිත් අපි plural noun එකක් ගන්න ඕනේ. The bull is beside the cow. ගොනා ඉන්නවා එළදෙනට පැත්තකින්. People are by the road. මිනිස්සු ඉන්නවා පාර අසලින්. මම preposition list එක උගන්වනකොට එතනදී මේට වඩා preposition ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ preposition ගැන මම හේතු කියලා දෙන්න තියෙනවා, පැහැදිලි කිරීම කරන්න තියෙනවා. ඒව නැවත කතා කරනවා. Let's look at the board. Now you can understand how shall we use in and at properly in a sentence. In is used with names of countries and cities, but at is used speaking of small towns and villages. ඒ කියන්නේ අපි කොහොමද in select කරගන්නේ සහ at select කරගන්නේ. ලේසිම ක්‍රමය තමයි in පාවිච්චි කරනකොට ඔයාට රටවල් කියන්නේ විශාල ඒරියා අනිවාර්යයෙන්ම in පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම cities නගර විශාල නගර උදාහරණයකට ගමු example විදිහට අපි ගමු කොළඹ අනුරාධපුර පොළොන්නරුව. ඒ ඇවිල්ලා විශාල නගර. ඒවා අපිට ඒම් කරන්න බෑ මෙච්චරයි කියලා. නමුත් අපි පුංචියට ගමු චිලව් කියලා ගමු. චිලව් කියලා ගත්තොත් ඒ සබ්බබ් එක අපිට ඒම් කරගන්න පුළුවන් මේ ඒරියාව මෙච්චරයි පැතිර පවතින්නේ කියලා ඒ දුර ඒ ප්‍රමාණය අඳුර ගන්න පුළුවන්. එතකොට අපේ ඇහි මායමට අපිට හිතා ගන්න පුළුවන් මේ චිලව් ටවුන් එක ඉවර වෙන්නේ මේ ඒරියා එකේ කියලා. නමුත් කොළඹ වගේ ඒ විශාල ඒරියාස් එහෙම කරන්න බෑ. එතකොට අනිවාර්යෙන් විශාල ඒරියා එකකට අපි දාන්න ඕනේ in. කුඩා ඒරියා එකකට නැත්නම් කුඩා ගමකට ගමත් අපිට පුළුවන් අපි දන්නවා අපේ ගමේ පැතිර පවතින ඒරියා එක. එතකොට ඒක ඒ සබබ් එක අපිට අඳුරන්න තේරෙනවා. එතකොට අපි අනිවාර්යෙන්ම යූස් කරන්න ඕනේ at. එහෙනම් මම හිතනවා දැන් ඔයාලට in සහ at එකේ අතර වෙනස තේරෙන්න ඇති. බලන්න දැන් මේ I live at Chilaw. ඇයි Chilaw කියන එක මට ඒරියා එක ඒ සබබ් එක අඳුර ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය මම දන්නවා. ඒ සීමාව දන්නවා. She lives in Colombo. කොළඹ වලට in දැම්මේ ඒ ඒරියා එක විශාල සිටි එකක්. ඒක අපිට ඇහෙට ඒම් කරලා ගන්න බෑ මෙච්චරයි අච්චරයි කියලා. Mr. Pereira lives
in Sri Lanka. එතකොට රටක අනිවාර්යෙන් රටක් පාවිච්චි කරනකොට in යොදන්න ඕනේ. at කොහොමද එන්නේ? in කොහොමද එන්නේ? at එන්නේ කුඩා ප්‍රදේශයකට නැත්නම් කුඩා ගමකට කුඩා ටවුන් එකකට. in දාන්නේ කොහොමද? විශාල සිටි එකකට ඒ වගේම රටකට. ඒ විදිහට තමයි in පාවිච්චි කරන්න තියෙන්නේ. baby is in the bed. ඇයි මම මේ sentence එක විශේෂ කරලා මෙතනදි ගත්තේ? ඔයාලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මම ඉන්නවා ඇඳේ. මම ඉන්නවා ඇඳේ. නැත්තම් බබා ඉන්නවා ඇඳේ. ඇඳේ කිව්වහම අපිට නිකන් දර්ශන වෙන්නේ ඇඳ උඩ කියන අර්ථය. එතකොට නමුත් අපි ඇඳේ කියද්දි අනිවාර්යයෙන්ම ඉන් දාන්න ඕනේ ඔන් දාන්න බෑ. සමහර පාවිච්චි කරනනේ අපිට හිතන විදිහට ඇඳ උඩ ඉන්නවා කියලා. එතකොට බබා ඉන්නවා ඇඳ උඩ කියලා ඔන් දාන්න පුළුවන් නෑ. මෙතෙන්ට එන්නේ in. He is at the top of the tree. එහෙනම් ඔහු ඉන්නවා ගහ මුදුනේ. ගසේ මුදුනේ. එතකොට ඒ අවස්ථාවට ස්ථානයකදීත් අපි අනිවාර්යෙන්ම at පාවිච්චි කරනවා. තව උදාහරණ ගත්තොත් at පාවිච්චි කරන බලන්න I'm at home. මම ඉන්නවා ගෙදර. I'm at a party. මම ඉන්නවා පාටි එකක. එතකොට විශේෂයෙන්ම ස්ථානවල කුඩා ස්ථාන රෝහලේ කියන්නේ hospital, church, classroom මේ පුංචි තැන් වලට මේ ස්ථාන වලට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? at. පොඩි ස්ථාන වලට. දැන් ගෙදර නම් කොහොමද කියන්නේ? ගෙදර ඉන්නවා. මම ඉන්නවා ගෙදර. I am at home. ස්ථානයක්නේ. ඒ නිසා at දැම්ම. හැබැයි ඔයාට කියන්න ඕනේ මම ඉන්නවා කුස්සියේ. අන්න ඒ වෙලෙට පුළුවන් ද ස්ථානයක් කියලා at දාන්න බෑ. එතකොට අනිවාර්යෙන් කුස්සිය ඇතුලේ, කාමරේ ඇතුලේ, කාමරේ කියන්නේ කාමරේ ඇතුලේ අපි ඉන්නේ. එහෙම නැත්නම් කුස්සිය ඇතුලේ ඉන්නේ. එහෙමනම් ඒ වෙලාවට අපි අනිවාර්යෙන් සිලෙක්ට් කර ගන්න ඕනේ in කියන ප්‍රපෝෂන් එක. ඊළඟට culprits are at large. තවත් විශේෂ අවස්ථාවක් මම පෙන්නුවේ වරදිකරුවෝ චූදිතයෝ වැරදිකරුවෝ ඉන්නවා නිදැල්ලේ. මේ වගේ තැන් පාඩම් කරලා තියාගන්න. වැරදිකරුවෝ ඉන්නවා නිදැල්ලේ. අපි කියනවා වැරදිකාරයෝ නිදැල්ලේ ඉන්නේ. මොක තමයි ඔය කියන්නේ. flowers are in the tree. ඇයි මෙතෙන්ට in දැම්මේ? අපිට ඇහැට පේන්නේ නම් on තියෙනවා වගේනේ. flowers are on the tree. නෑ. ගහෙන්මයි එන්නේ. මල එන්නේ ගහෙන්මයි. එහෙනම් එතනදී අපි තේරුම් ගන්න ඕනේ මේක ගහෙන් එන දෙයක්. එහෙනම් එතෙන්ට අපි දාන්න ඕනේ in. හැබැයි කුරුල්ලා ඉන්නවා. bird is on the tree. කුරුල්ලා කොහොමද? එයා මූව් කරනවා කොතෙන්ටද? ගහ උඩට. එතනදී අපිට in දාන්න බෑ. එයා බාහිරව ගිහිල්ලා එතන ස්ථානගත වෙනවා. එතකොට එයා කුරුල්ලා ඉන්නවා ගස උඩ. එනම් පැහැදිලි අනිවාර්යෙන් කුරුල්ලා ඉන්නවා ගස උඩ කියද්දි on එන්න ඕනේ. in හේතුවයි on හේතුවයි මම පෙන්නන්නේ. එන විදිහ. He goes in the cart. අපිට කියන්න ඕනේ ඔහු කරත්තේ යනවා. මිනිහා man goes in the cart. Man goes in the cart. මිනිහා යනවා කරත්තෙන්. සාමාන්‍යයෙන් මොකක් හරි vehicle එකකින් යනකොට අපි use කරන්න පුරුදු වෙලා ඉන්නේ බයිනේ. නමුත් කරත්තේ කියනකොට දාන්න ඕනේ අර අනිවාර්යයෙන්ම in. ඊට අමතරව he goes on the bicycle. බයිසිකලයෙන් යනවා. එතකොට බයි දාන්න ඒත් බෑ. බයිසිකලයෙන් යනවා, බයික් එකෙන් යනවා. අනිවාර්යෙන් කියන්න ඕනේ he goes on the bicycle. People go by the vehicles. People go by the vehicle. එතකොට මිනිස්සු යනවා වාහනයෙන්. එහෙනම් මොකක්ද දෙන්නේ? වාහනයකින් නම් අනිවාර්යෙන්ම අපි බයි දාන්න ඕනේ. මේවා පැහැදිලිව මතක තියාගන්න. එතකොට ඔයාට ගැටලුවක් නැතිව මේ පාඩම කරගන්න පුළුවන් වෙනවා. මට ඕනේ කියන්න පෑන තියෙනවා අතේ. පෑන තියෙනවා අතේ. කොහොමද අපි ප්‍රපෝෂන් එක සිලෙක්ට් කරගන්නේ? එවැනි තැන් සමහර වෙලාවට ඔයාලට ගැටලු ඇති වෙනවා ඇති. පෑන තියෙනවා අතේ කියනකොට අත තුල අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? in. The pen is in the hand. පෑන තියෙනවා අතේ. ඒක පැහැදිලි අත තුල. ඊළඟට I cut with the knife.
මම කපනවා පිහියෙන්. ආයුධයකින් අපි වැඩ කරනකොට කියන්න ඕනේ අනිවාර්යෙන්ම with යොදලා. I cut with a knife. ඒ වගේම I shoot with a gun. මම වෙඩි තියනවා තුවක්කුවෙන්. එහෙමනම් අනිවාර්යෙන්ම ආයුධ වලට මොකද දාන්න ඕන ප්‍රපෝෂන් එක with. The boy ran to school. motion. මෙතනදී motion එකක් චලනයක් සිද්ධ වෙන්නේ. එහෙමනම් to යොදන්නේ කොහොමද? The boy ran to school. පිරිමි ළමයා දිව්වා පාසලට. වෙතට. පාසල වෙතට නැත්නම් පාසලට ওই විදිහට කියන්න පුළුවන්. The snake crawled into its hole. මෙතනදී motion එකක්. ඒ කියන්නේ යම් කිසි චලනයක් සිද්ධ වෙන්නේ. යෑමක් move එකක් වෙන්නේ. සර්පයා බඩ ගෑවා උගේ සිදුර ඇතුළට. එතනට to විතරක් දාන්න බෑ. ඇතුළට. වෙතට නෙමෙයි ඇතුළට. එහෙමනම් into කියලා යොදන්න ඕනේ. යම්කිසි සතෙක් ගිහින් ඇතුළකටනේ යන්නේ. එතකොට අපි ඇතුළට කියලා කියන්නේ මොකද්ද? into. He sprang upon the desk. උඩින්. upon කිව්වහම ඔහු පැන්න මේ desk එකට උඩින් ගියද්දි on දාන්න බෑ. මෙතනත් motion එක. එහෙමනම් ඔහු පැන්නා desk එකට උඩින්. desk එක උඩින්. The thief jumped over the wall. හොරා පැන්නා බිත්තියට ඉහළින්. බිත්තිය උඩින්. ඒකත් ඉහළින් පනින්නේ. දැන් ඔයාලට තේරෙනවද? ඕව කියන්නේ උඩින් ඉහළින් කියන තේරුම. The picture is up the wall. හොඳයි. ඒක පොඩ්ඩක් කතා කරමු. පින්තූරය තියෙනවා. නැත්නම් කැලෙන්ඩරය තියෙනවා. නැත්නම් ඔර්ලෝසුව තියෙනවා. ওই විදිහට අපිට කියන්න ඕනේ කැලෙන්ඩරය තියෙනවා බිත්තියේ. බිත්තියේ කියද්දි අපි කොහොමද on ද එන්නේ up ද එන්නේ කියලා තේරලා ගන්නෙ. බලන්න ඕන්නම් අපි මෙන්න මෙහෙම උඩ තියලා තියන්න ඕනේ. කැලෙන්ඩරයක් වගේ පින්තූරයක් ෆොටෝ එකක් අපි මෙහෙම තියන්නේ නැහැ. බිත්තිය මත තියන්නේ. එහෙනම් මේ අතට නෙමෙයි මේ අතට. එහෙනම් අපි අනිවාර්යයෙන්ම එහෙමනම් අපි දාන්න ඕනේ මොකද්ද? බිත්තියේ කියනකොට up the wall. මෙවැනි තැන් සමහර අවස්ථාවලදී පැටලිලි සහගත ඇති. ඒකයි මම විශේෂ කරලා මේ ගැටළු වෙන තැන් පිළිවෙලකට දුන්නේ. මේ දේවල් මතක තියාගන්න. එතකොට ඔයාට නිවැරදි වාක්‍යයක්, නිවැරදි සෙන්ටෙන්ස් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙයි. Look at the board. Let's learn wrong use of prepositions. අපි දැන් ඉගෙන ගමු. අපි සමහර වෙලාවට prepositions වැරදියට භාවිතා කරනවා. ඒවා මගහර ගන්න කොහොමද කියලා. දැන් බලන්න මෙතන I think about you. මම හිතනවා ඔයා ගැන. ඔව් about කියන්නේ ගැන කියන එක තමයි. about එකේ තේරුම ගැන, පමණ එවැනි තේරුම් තියෙනවා. මෙතනදී ඔයාට හිතෙනවා මම හිතනවා ඔයා ගැනනේ. ගැන කියලා කියද්දි about දාන්න ඕනේ කියලා. නෑ ඒක වැරදි. අනිවාර්යෙන් නීතියක් විදිහට ඉංග්‍රීසි වලදී use කරන්නම වෙන්නේ I think of preposition එක තමයි use කරන්නේ think එකත් එක්ක. මේ දේවල් ඔයාලා මතක තියාගන්නම වෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම තව දැනගත යුතු කාරණාවක් තමයි preposition එකකට පස්සේ අනිවාර්යයෙන්ම sentence එකේ මොකද්ද තියෙන්න ඕනේ? noun එක. නාම පදයක් තියෙන්න ඕනේ. අපි මුලින් ඉඳන්ම කතා කරානේ preposition එකක් තියෙනවා නම් ඒ නාම පදයකට පෙර තියෙන්නේ කියලා. ඒ වගේම preposition එකක් තියෙනවා නම් preposition එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම නාම පදයක් තිබිය යුතුයි. එතකොට I think of මම හිතනවා. of going මෙතන අර්ථය මොකද්ද? මෙතනදී කියන්නේ මම හිතනවා යෑම ගැන. මෙතන යනවා නෙමේ යමින් නෙමේ. මේවා ඉදිරි පාඩම් වලදී අපි කතා කරනවා පැහැදිලිමයි මෙහෙම වෙන්නේ අයියෙන් ගියන්නේ මොකටද? ඒ හේතු ඒ විස්තර ඉදිරියේදී පැහැදිලි කරන්නම්. I think of going. එහෙනම් මෙතන කිව්වා I think of you. මම හිතනවා ඔබ ගැන. එතකොට you pronoun එකක් අපිට පුළුවන් I think of mother. මම හිතනවා අම්මා ගැන. ඒ වගේම verb එකක් ආවොත් මොකද කරන්නේ? ඒ වෙලාවට preposition එකක් නම් මේ of preposition එක තියෙන නිසා go කියන පදය ing එකක් දාලා noun එකක් බවට පත් කරලා හදා ගන්න ඕනේ I think of going. එහෙනම් preposition එකකට පස්සේ නාම පදයක්
තියන්න ඕනි. මෙතන go තියෙන නිසා තමයි verb එකක් ආවේ. මම හිතනවා යෑම ගැනනේ යෑම ගැන කියපු ගමන් ඕන කෙනෙක් ඉක්මනටම දාන්නේ go කියලා. නෑ go එක ක්‍රියාපදයක් verb එකක්. එහෙනම් ඒක අපි noun එකකට හරවන්න ඕනි. noun එකට හරවුවම කොහොමද going වෙනවා. right. ඊළඟට I am proud about you. මම ආඩම්බරයි. ඔබ ගැන. මෙතනදීත් අනිවාර්යෙන් මතක තියාගන්න proud එකත් එක්ක about පාවිච්චි කරන්නේ නැහැ. එතකොට වැරදි. I am proud of you. මම ආඩම්බරයි ඔයා ගැන. එහෙමනම් of කියන එකට පස්සේ noun එකක් තිබිය යුතුමයි. I am proud of මේ දේවල් පාඩම් කරලා තියාගන්න. I am proud of බලන්න මෙතනදී I am proud of your victory. ඇයි මම අලුත් දෙයක් දුන්නේ එතෙන්ට? you කියලා pronoun එකමනේ දුන්නේ. ඊට පස්සේ මට ඕන වුණා පෙන්නන්න වෙනත් noun එකක් ආවොත් ඔයාට පැටලෙන්නේ නැතුව තේරුම් ගන්න හැකියාව ඇති කරන්න. මම ආඩම්බරයි ඔයාගේ ජයග්‍රහණය ගැන. එහෙමනම් of ට පස්සේ noun එකක් තියන්න ඕනි. proud එක අනිවාර්යයෙන්ම of යොදන්න ඕනි. about යොදන්න බෑ කියන එකයි උතනින් කියන්නේ. ඊළඟට I told to you. සමහර පාවිච්චි කරනවා I told to you. මම කිව්වා ඔයාට. I told to. told එක ඒ කියන්නේ tell කියන verb එකත් එක්ක to යන්නේ නැහැ. එහෙනම් told එක to යන්නේ නැහැ. present tense එකේ tell මම කියනවා I told මම කිව්වා ඔයාට කියද්දි මෙතන to ආවොත් වැරදි. මේක වැරදි. එහෙනම් I told you. I told you. හරි ක්‍රමයට ගමු අපි. I told you. හොඳයි බලන්න. I told to you. සමහරු පාවිච්චි කරනවා I told to you කියලා. I told to you. to දාන්නේ නැහැ tell කියන verb එකත් එක්ක. tell එක to යන්නේ නැත්නම් past tense එක told එක to යන්නේ නැහැ. එහෙමනම් වැරදි. එතකොට අපි කියන්න ඕනේ කොහොමද? I told you කියලා. අපිට to යොදන්න අවශ්‍ය නම් අපි කරන්න ඕනේ say කියන ක්‍රියාපදය ගන්න එක. I say you. හැබැයි I say you කියලා කියන්නේ නැහැ. එතකොට මෙතන වැරදි. මේ වාක්‍ය වැරදි. එහෙනම් අනිවාර්යයෙන් මතක තියාගන්න say එක to දාන්න ඕනි. I say to you මම කියනවා ඔයාට. එනතම් I said to you මම ඔයාට කිව්වා. ඔය විදිහට මතක තියාගන්න tell එක to යන්නේ නැහැ. say එක to යනවා. එහෙමනම් මේ ටික පැහැදිලි වෙන්න ඇති ඔයාට. When we speak in English, so many times we omit some prepositions. We forget it. Sometimes forgetting, sometimes you use it carelessly, but you have to remember this very specially if you want to talk it properly. Let's see what's that. අපි සමහර වෙලාවට අපේ අතින් omit වෙනවා. prepositions අතහැරෙනවා. එහෙමනම් ඒවා අත නොහැර අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන තැන් මම ඔයාලට කියලා දෙන්නම්. Put your jacket. අපි කියනවා දාගන්න ඔයාගේ ජැකට් එක. බලන්න put your jacket. එහෙම කිව්වොත් වැරදි. අනිවාර්යෙන් අපි කියන්න ඕනේ මොකද? put on your jacket. මේ preposition එක යොදන්න ඕනේ. එහෙම නැත්නම් put your jacket කිව්වහම අපිට කරන්න තියෙන්නේ ජැකට් එක අරන් ගිහලා දාන එක විතරයි. නමුත් ඔයා ඇඳ ගන්න ජැකට් එක කියලා කිව්වොත් කොහොමද වෙන්න ඕනේ? put on your jacket. හොඳයි බලන්න. I arrived Chilaw. මෙහෙම කිව්වොත් මේ අවස්ථාව වැරදි. මම පැමිණෙනවා හලාවතට. I arrived at Chilaw. Yeah, definitely we want to use here at preposition. We arrived at. Why are you looking? අයියා බලාගෙන ඉන්නේ. look එක අනිවාර්යෙන් at යෙදිය යුතුයි. මොකද look කිව්වහම අපි බලන්නේ මොකක් හරි දේශ. එහෙමනම් at යොදන්න ඕනි. Why are you looking at? Interrogative form
pronoun එකක් නිසාවයි අනිවාර්යයෙන්ම preposition එක end of the sentence වාක්‍යයේ අවසානයෙන් ලැබිය යුතුයි. ඊළඟට මේ වයේ මේ preposition අතහැරලා මේ omission වුණොතින් මේ වයේ omission එකක් ඇති වුණොත් ඒ කියන්නේ අතහැරුණොතින් ඒකේ අර්ථය වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ අදාළ preposition එක use කරන්නම ඕනේ නිවැරදි අදහස idea එක එළියට දෙන්න. Next one. Tell me whether he forced you threats and pros. කියන්න මට ඔහු ඔබට බලපෑම් කළාද තර්ජන ගර්ජන වලින්. ඒ වෙලාවේදී අපට මේ විදිහට threats and pros කියලා preposition එකක් නැතුව කියන්න බෑ. එහෙමනම් මොකක්ද එතනට දාන්න ඕනේ? Tell me whether he forced you with threats and with pros. Tell me whether he forced you with threats and with pros. තර්ජන ගර්ජන වලින් කියලා අදහස් කරන්නේ. එතකොට with දාන්න ඕන. අනිවාර්යයෙන්ම preposition එක use කරන්න ඕනේ. preposition එක නැතුව කිව්වොත් වැරදි. හොඳයි. Okay. Now I will teach you how can we place the preposition when the object of preposition is relative pronouns that. At that time, we have to use the preposition end of the sentence. හොඳයි මේ පාඩමෙන් කියලා දෙන්න හදන්නේ relative pronouns වල that කියන පදය use වෙනකොට කොහොමද preposition එක තියන්නේ කියන place කරන්නේ කොතනද කියන වගේ pronoun එක. relative pronouns ඉගෙනගෙන නැති අයට මේ කොටස තේරුම් ගැනීමට අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ අය වැඩි මේ ගැන හිතන්න ඕනේ. relative pronouns පාඩම ඉවර වුණාම ඔයාලට තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියන එක. දැන් දැනුම තියෙන අය ඉන්නවා ඒ preposition එකක් කොහොමද place කරන්නේ කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක විසඳ ගැනීම සඳහා මම පුංචි example දෙකක් අරන් පෙන්නන්නම්. දැන් බලන්න here is the money that you asked for. මේ තියෙන්නේ ඔයා ඉල්ලපු සල්ලි. එතකොට අපි preposition එක කොහාටද ගෙනින් තියන්නේ? end of the sentence. relative object එකක්. relative object that. next ඊළඟට අපි this is the class that he came to. මේ තියෙන්නේ ඔහු ආපු පන්තිය. එහෙමනම් මෙතෙන්ටත් preposition එක කොහාටද ඇවිල්ලා තියෙන්නේ? end of the sentence object of prepositions. මේ relative object of relative pronouns. Okay, let's learn how can we use preposition with relative pronouns and interrogative pronouns. ඒ කියන්නේ අපි දැන් බලමු කොහොමද relative pronouns සහ ප්‍රශ්නාර්ථ ස්වරූපය interrogative form නැත්නම් අපි question form කියලා ඉගෙනගෙන තියෙනවානේ. ප්‍රශ්නයක් අහනකොට කොහොමද preposition එක කොතනද place කරන්නේ කියන එක. relative pronoun එකක් තියදී කොහොමද place කරන්නේ? ඒ වගේම question form එකකදී ප්‍රශ්නයක් අහනකොට කොහොමද preposition එක place කරන්නේ කියලා. දැන් මේ බලන්න example what are you talking about? මේක ඇවිල්ලා interrogative pronoun එක. එතකොට question එකක් ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්නේ. ඒ වෙලාවට අපි preposition එක කෙරවලට end එකට ගෙනින් තියන්න ඕනේ. Why are you looking at? කිව්වනේ. එතකොට මුලට දාන්න හැකියාවක් නැහැ preposition එක. හේතුව interrogative pronoun එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම තබන්න ඕනේ කොහෙන්ද preposition එක? end of the sentence. ඊළඟට අපි තව example එකක් බලමු relative pronoun එකක් අරගෙන. That is the teacher whom I was speaking of. හරි. එතකොටත් අපිට දාන්න වෙන්නේ preposition එක අගට. හේතුව relative pronoun එකක් නිසා relative pronoun එකක් පාවිච්චි වෙද්දී අනිවාර්යයෙන්ම preposition එක අගට යොදන්න ඕනි. හොඳයි. මම හිතනවා ඔයගොල්ලන්ට යම් දැනුමක් preposition පාඩම සම්බන්ධව ලැබෙන්නේ නැති කියලා. Study, practice, write in a book, do some exercises. Practice makes perfect. පුහුණුව මනා සුබ සාධනයයි. Okay,
today my lesson is over. I will come back to you with the new lesson. Good day.